දැන් පේනවා ස්වාමීන් වහන්සේ. පේනවා දෙකම තියෙනවා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි හොඳයි. මේ අවසරයි. හොඳයි මම පොඩ්ඩක් කියාගෙන ගියා මම හිතුවේ මේක තියෙනවා කියලා. එතකොට මං කිව්වේ මෙතෙන්දී සුන්දරික භාරද්වාජ බමුණා බුදු පියාණන් වහන්සේට කියනවා මේ මම කියන්නම් කවන්නේ truly master Gautama many people believe that the Bahuka river gives purification. Many people believe that the Bahuka river gives merit. For in the Bahuka river many people wash away the evil deeds they have done. එතකොට ब्राह्मण नदियाकी बाहुका नदी कड़े लोक सम्मता ही भो गौतम बाहुका नदी बहुजनस्य पुण्य सम्मता ही भो गौतम बाहुका नदी बहुजनस्य बाहुकाय पन नदिया बहुजनो पापकम्मं कथं पवाहेतीति अतको भगवा सुंदरिक भारद्वाजं ब्राह्मणं गाता ही अज्जबास එතකොට මෙහිදී සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා බුදු පියාණන් වහන්සේට මතක් කරනවා කියනවා ස්වාමීනි බොහෝ දෙනා සලකනවා මේ බාහුක නදිය මේ පිරිසිදු කිරීම නැත්නම් පුද්ගලයාව පාරිශුද්ධත්වයට පත් කරනවා කියලා. එතකොට ඒ බාහුක නදියේ යම්කිසි කෙනෙක් ස්නානය කළාම එයාට බොහෝම පින් ලැබෙනවා කියලා. ඒ වගේම බොහෝ දෙනා විශ්වාස කරනවා මේ බාහුක නදියේ ස්නානය කළාම බොහෝ දෙනාට ඒගොල්ලන් කරපු පාප කර්ම ඉවත් කරගන්නට අවස්ථාව ලැබෙනවා කියලා විශ්වාස කරනවා කියලා සුන්දරික භාරද්වාජ මේ බුදු පියාණන් වහන්සේට මතක් කරනවා දන්නනවා. එතකොට දැන් මම මෙතෙන්දී සඳහන් කළේ මේ අදහස බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න පෙර ආතුව ඉඳන්ම ඉන්දියාවේ දීර්ඝ කාලයක් තිබිච්ච අදහසක්. මේ ඉන්දියාවේ ප්‍රධාන ගංගා නම් ගංගා යමුනා ඒ වගේම මේ බාරුක සුන්දරික පයාග සරස්වති ඔය වගේ ප්‍රධාන ගංගා වල යම් කිසි කෙනෙක් ස්නානය කළාම මේ පව් හේදෙනවා කියලා. එහෙම නැත්නම් පිරිසුදු වීමක් සිද්ධ වෙනවා කියලා. පාපයන්ගෙන් මිදෙන්න මේ ස්නානය කිරීම කරන්න පුළුවන් කියලා. එතකොට ඒ අනුව උදේ පාන්දර හිරු උදාවීමට පැය භාගයකට ඉස්සර වෙලා උදා වෙන මුහුර්තිය බ්‍රහ්ම මුහුර්තිය කියලා සැලකෙන්නේ. එතකොට මේ බ්‍රහ්ම මුහුර්තියේදී ස්නානය කළාම ස්නානය කරලා ඊට පස්සේ ඒගොල්ලෝ සූර්ය නමස්කාරය කරනවා. මේ ක්‍රමය යම් කෙනෙකුගේ පව් හේදෙන්න කරන ලද මීට කලින් කරන ලද පාපයන්ගෙන් මිදෙන්න තියෙන උපක්‍රමයක් හැටියට භාවිතා කරලා තියෙනවා හින්දුන්. බුදු පියාණන් වහන්සේ මේක පස්සේ කාලයේදී අර්ථ විරහිතයි කියන එක දේශනා කළා කියා දුන්නා. එහෙමනම් මාළුවෝ සියලු දෙනාටම වැඩිය මේ ගංගාවල ඉන්න මාළුවෝ මේ සියලු දෙනාටම වැඩිය පිරිසුදු අය බවට පත් වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කිරීම රාශියක් කළා. ඒතර මේ විදිහට මේ ගංගාවල ස්නානය කිරීම කියන එක පිරිසුදුභාවය ඇති කරගන්නා ක්‍රමයක් හැටියට ආපු චාරිත්‍රය බුදු පියාණන් වහන්සේට පෙර ඉඳන්ම ඇවිල්ලා උන්වහන්සේ වැඩ ඉන්න කාලෙදිත් ඊට පස්සෙත් අද වෙනකම්ම ඉන්දියාවේ ක්‍රියාත්මක වෙනවා. දැනටත් ඉන්දියානු හින්දු භක්තිකයන් මේ ගංගාවල ස්නානය පිරිසුදුභාවය ඇති කරන ක්‍රමයක් හැටියට සලකලා මේ සුද්ධ ජලයේ ස්නානය කිරීම පවත්වාගෙන එන එකක් ඒක.
ඒ සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ විශ්වාසයක් අපි ඒ ගැන මුකුත් වැඩි කියන්න කතා කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ආගමික විශ්වාසයක් හැටියට හින්දුන් අතර අතිශය දීර්ඝ කාලයක් සියවස් ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වෙච්ච ප්‍රතිපත්තියක් පිළිවෙතක් ඒගොල්ලන්ගේ. මේ නිසා තමයි මේ සුන්දරික භාරද්වාජ බුදු පියාණන් වහන්සේගෙන් අහන්නේ ස්වාමීනි මෙහෙම මේ ගඟේ නෑම බොහෝ දෙනා කියනවා පිරිසුදු වීමක් කියලා පියුරිෆිකේෂන් එකක් වෙනවා කියලා මෙතෙන්දී මේ ගංගාවල ස්නානය කිරීම. Then the blessed one addressed the Brahman Sundarika Bharadwaja in these stanzas. Baharuka and Adikakka, Gaya and Sundarika, Payaga and Saraswati, and the stream Bahumati, a fool may there forever bathe, yet will not purify his black deeds. What can Sundarika bring to pass? What can the Payaga and the Baharuka? They cannot purify an evildoer, a man performing brutal and cruel acts. The pure in heart has overcome. The feast of cleansing and the holy day. One pure is heart who does good deeds, has his observances perfect for all times. It is here, O Brahman, that you should bathe to make yourself a safe refuge for all beings. And if you speak no untruth, no work any harm for breathing things, no take what is not offered, with faith and with no avarice, go Gaya gone. What would it do for you? Let any well your Gaya be. තර බුදු පියාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා අතකෝ භගවා සුන්දරික භාරද්වාජම් බ්‍රාහ්මණං ගාතාහි අජ්ජබාසි බාහුකං අධිකක්කංච ගයං සුන්දරිකම් අපි සරස්සතින් පයාගංච අතෝ බාහුමතින් නදින් නිච්ඡම්පි බාලෝ පක්ඛන්දෝ කන්න කම්මා නසුජ්ජති කිං සුන්දරිකා කරිස්සති කිං පයාගා කිං බාහුකා නදී වේරින් කත කිබ්බිසං නරං නහි සංසෝදේ පාප කම්මිනං සුද්දස්ස වේ සදා පග්ගු සුද්දස්සුපෝ සතෝ සදා සුද්දස්ස සුචි කම්මස්ස සදා සම්පජතේ වතං ඉදේව සිනාහි බ්‍රාහ්මණ සබ්බ භූතේසු කරෝහි කේමතං සචේ මුසා න බනසි සචේ පානං න හිංසසි සචේ අදින්නං නාදියසි සද්ධානෝ අමච්චරි කිං කායේසි ගයං ගන්त्वा උදපානෝපිතේ ගයාති. තර මේකේ මේ ගාථාවේ අපි මේ සිංහල තේරුමත් මම ඒ විදිහටම කියන්නම්. බාහුකානම් ගඟටද අධිකක්කනම් තොටටද ගයානම් තොටුපළටද සුන්දරිකානම් ගඟටද සරස්වතීනම් ගඟටද පයාගනම් තොටටද බාහුමතීනම් ගඟටද නිතර බැස නාන්නා වූ අපිරිසිදු කර්ම ඇති පුද්ගලයා පිරිසිදු නොවේ. සුන්දරිකා ගඟ කුමක් කරයිද? පයාග තීර්ථය කුමක් කරයිද? බාහුකා නදිය කුමක් කරයිද? ප්‍රාණඝාතාදී පව් කරන ක්‍රූර ක්‍රියා කරන මිනිසා සුද්ධ නොකරයි. පිරිසිදු වූවහුට හැමදාම නෑමට සුදුසු උතුරුපල් නැකත වෙයි. පිරිසිදු වූවහුට හැමදාම පෝය දිනේ වෙයි. පිරිසිදු ක්‍රියා ඇති සුද්ධ පුද්ගලයාට හැමදාම වත් පිරෙයි. බ්‍රාහ්මණය මේ ශාසනයෙහිම ස්නානය කරව. සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී කරව. ඉදින් බොරු නොකියන්නෙහිද? ඉදින් සතුන් නොමරන්නෙහිද? ඉදින් නුදුන් දෙය නොගත්තෙහිද? ශ්‍රද්ධා ඇත්තේ වෙහිද? මසුරු නොවූයේ වෙයිද? ගයාවට ගොස් කුමක් කරන්නෙහිද? තොපගේ ලිඳත් ගයාවකි.
එතකොට දැන් මෙන්න මේ ප්‍රකාශනය තමයි මේ සජ්ජායනය තමයි බුදු පියාණන් වහන්සේ සුන්දරිකට ක්‍රියා දුන්නේ දේශනා කළේ මේ ගංගා හා මේ තොටවල් ඒ කියන්නේ මේ සුද්ධ නදී හා ඒ නදීවල ස්නානය කරන විශේෂ වූ තොටුපළවල් තියෙනවා ඉන්දියාවේ. එතකොට එබඳු ඒ විවිධ වූ ගංගාවන් බාහුකා කියන ගඟත් අධිකක්ක කියන තොටත් ගයා කියන තොටුපළත් සුන්දරිකා කියන ගඟත් සරස්වතී නම් ගඟ ඒ වගේම පයාග කියන තොටුපොළ බාහුවන්ති කියන ගඟ කියන මේ වගේ මේ ගංගාවන් හා මේ තොටුපළ වල බොහෝ දෙනා බොහෝ සැදැහැවතුන් භක්තිමතුන් නානවා ඒ පාරිශුද්ධත්වයේ අපේක්ෂාවෙන්. නමුත් අපිරිසිදු කර්ම ඇති පුද්ගලයා මේවයින් නෑවා කියලා පිරිසිදුභාවයට පත් වෙන්නේ නැහැ. මේ ගංගා මොනවා කරන්නද මේ කාරණේ සම්බන්ධයෙන් ගංගාවට කරන්න දෙයක් නැහැ. ප්‍රාණඝාත ආදී පව් කරන ක්‍රූර මිනිස්සු ගේ ඒ පාප කර්ම මේ ගංගාවට සුද්ධ කරන්න බැහැ. ඒ වගේම මේ යම් කිසි කෙනෙක් මේ අර බ්‍රහ්ම මුහූර්තයේ උතුරුපල් නැකත බලලා නාන්න ගඟට බහිනවා නම් එතකොට තමන්ගේ හිත පිරිසුදු නම් යම් කිසි කෙනෙකුගේ එයාට හැමදාම හැම දවසකම මේ උත්තරඵල නැකත උදා වෙනවා. ඒ වගේම තමන්ගේ සිත පිරිසුදු නම් එයාට හැමදාම පොය දිනයක්. දැන් පොය දිනය කියන එකත් අපිත් පොය දිනය කියලා සලකනවා. ඒ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න පෙර ආතුව සිට උපෝසත දින හැටියට මේ පොය දින කියන්නේ චන්ද්‍රයා පූර්ණ වශයෙන් පායන දිනයත් චන්ද්‍රයා කොහෙත්ම නැති දවසත් පුරපක්ෂයේ අටවකත් අවපක්ෂයේ අටවකත් කියන මේ හැම පෝයක්ම පෝය දින 4ක් හැටියට සලකනවානේ එතකොට. එතකොට දින හැම දිනයක්ම පොහොය දින කියලා කියන්නේ පිරිසුදු වීම දින. විශේෂයෙන් අර පසළොස්වක පොහොය දිනය බොහොම ඉස්සර ඉඳන්ම බුදු පියාණන් වහන්සේ 15 වෙනිදාත් ඉස්සර ඉඳන්ම උපෝසත දින හැටියට සලකාගෙන විවිධ වූ යහපත් ක්‍රියාවන් කරපු දින ස්නානය කරන දින හා විශේෂ වූ යාග හෝම පවත්වන දින හැටියට ඒගොල්ලෝ සලකගෙන කටයුතු කළා. ඒකම බෞද්ධ සම්ප්‍රදාය තුලත් බුදු පියාණන් වහන්සේ පෙහෙවස් රකින්න දිනයක් හැටියට එහෙම නැත්නම් සීල සමාදන් වෙලා කාලය ගත කරන දවසක් බවට පත් කළා. අර සම්ප්‍රදායික සමාජ තුලින්ම අරගෙන එදාට විවිධ වූ යාග හෝම ස්තෝත්‍ර ගීතිකා කියමින් ඉන්නවට වැඩිය නෑම ආදී ඒ පිරිසුදු කිරීම කටයුතු වෙනුවට සීල සම්පන්න වෙලා තමන්ගේ පිළිවෙත් වලින් පිරිසුදු වීම කියන එක තමයි බුදුරජාණන් වහන්සේ ඒකට ආදේශ කළේ. ඒතර ඒ නිසා යම් කෙනෙක් මේ සීල සම්පන්න වෙනවා නම් තමන්ගේ හිත පිරිසුදු වෙනවා නම් තමන්ගේ වචන ක්‍රියාකාරකම් පිරිසුදු වෙනවා නම් එයාට ස්නානය සඳහා සුදුසු උත්තරඵල නැකත බවට පත් වෙනවා. ඒ අවස්ථාව සුබ මුහූර්තයේ බවට බ්‍රහ්ම මුහූර්තයේ බවට පත් වෙනවා. ඒ වගේම මේසේ සීල සම්පන්න වෙන්න පුළුවන් නම් ඒ තැනත්තාට හැම දවසක්ම උපෝසත දවසක් බවට පත් වෙනවා. එතකොට ඒ නිසා යම් කිසි ආකාරයකින් මේ සීල සම්පන්න වුණාම එයාට හැමදාම තමන්ගේ පිළිවෙත්වල නිවැරදිභාවය පිරිසිදුභාවය අත්දකින්නට පුළුවන්. ඒ නිසා මේ සම්බුද්ධ දේශනාව තුළ බුදු පියාණන් වහන්සේගේ ධර්ම විනය තුළ යම් කිසි කෙනෙක් හික්මෙනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් ඒ තැනැත්තාට තමන්ගේ හිතේ මසුරුකම් ඉවත් කරන්න පුළුවන් නම් ඒ පිරිසුදු බව රැඳෙනවා. ගයාවට ගිහිල්ලා මේ ගංගාවට ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. ඔබේ සීල සම්පන්න වෙනවා නම් ඔබේ නිවසේ ළිඳත් ගයාවක් බවට පත් වෙනවා. ඒ ළිඳෙන් නැවත් පිරිසුදුකම ඔබට ලැබෙනවා. අවශ්‍ය වෙන්නේ සීල සම්පන්නකම ලැබීම පමණයි කියන එක තමයි බුද්ධ දේශනාව. එතකොට මේක එක්තරා විදිහක අද අපිට එකපාරට මේකේ බරපතලකම මේකේ විශේෂය එකපාරට හිතා ගන්න අමාරුයි. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වුණේ Hindu
භක්තිකයන් ඉන්න අතිවිශාල ලක්ෂ කෝටි ගාණක් හින්දුන් ඉන්න පරිසරයක තමයි බෝධිසත්වයන් වහන්සේ පහළ වෙලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. එහෙම පත් වෙලා අර සමාජ සම්මතයේ තියෙන දේවල් වලට ප්‍රතිපක්ෂව තමයි උන්වහන්සේ මේ දේශනාවල් කළේ. ඒතකොට ඇත්තටම ඒක විප්ලවවාදී දහමක්. ඒ කියන්නේ විප්ලවවාදී කියන වචනේ මම අදහස් කළේ මේ පවත්නා සම්මතයට කෙලින්ම එරෙහිව විශාල පිරිසක් පිළිගන්නා දේවල් වලට ප්‍රතිපක්ෂව ඊට වඩා ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් දේශනා කරපු දහමක් තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා අපට මේ 21 වෙනි සියවසේ ඉඳන් මේ ආගමික නිදහස් බවක් ආගමික සැහැල්ලු භාවයක් තියෙන පරිසරයක ලෝකයක දැන් අද අපිට මේ තත්ත්වය අත්දකින්න හැකියාවක් නැහැ. ඉන්දියානු පරිසරයක බ්‍රාහ්මණ චින්තාවට අනුව ක්‍රියාත්මක වෙච්ච පරිසරයක ජීවත් වුණු මිනිස්සු අතර එබඳු දැඩි ශ්‍රද්ධාවකින් යුක්තව විවිධ යාග හෝම පවත්වන අග්නි පූජා හෝම පූජා පවත්වන මේ ගංගාවට බැහැලා සුද්ධත්වය පාරිශුද්ධත්වය අපේක්ෂා කරන සතුන් නොයෙක් විදිහේ පුද පූජා බලිබිලි පූජාවන් පවත්වලා ඒ තුලින් බ්‍රහ්ම සහවිතාවය හොයන එබඳු පරිසරයක තමයි බුදුරජාණන් වහන්සේ මේ ධහම දේශනා කළේ. උන්වහන්සේට එක ප්‍රයෝජනයක් වුණා උන්වහන්සේ ශාක්‍ය කුමාරයෙක් වීම. බොහොම මේ රණකාමී කුලයක්නේ ශාක්‍යෝ කියලා කියන්නේ. ඒ නිසා මේ ශාක්‍ය ජනපදයේ ශාක්‍යෝ කවුරුත් මේ සලකපු රාජවංශයක්. ඒ කියන්නේ බොහොම රණකාමී. ඒ නිසා ඕනෑම කෙනෙක් ඒ ශාක්‍ය වංශයේ රජවරුන්ට කුමාරවරුන්ට ලොකු ගරු කිරීමක් තිබුණා සමාජය තුළ. මේ නිසා මේක එක්තරා විදිහක ප්‍රයෝජනයක් වුණා උන්වහන්සේට තමන්ගේ දහම දේශනා කිරීමේදීම. දහම සත්‍ය වුණාට ගාම්භීර වුණාට ඒක පිළිගන්න ඉස්සෙල්ලාම මිනිස්සු පෙළඹෙන්න හේතුවක් ඕනනේ. ඒ පෙළඹෙන්න එක් හේතුවක් වුණා උන්වහන්සේගේ ශාක්‍ය කුමාරයෙක් වීම. ඒ නිසානේ අර සම්මා සම්බුද්ධත්වයට පෙර ආතුව කාලේ දීපේ දේශයේ කුලයේ මහු කියන මේ පස්මා මහ බැලුම් බැලුවා කියන එකේ අර්ථය. එතකොට මේ Hindu සමාජයක මේ අලුත් දහමක් මේ අනික් අයගේ පොදු සම්මතයේ ඉක්මවා යන ඒවට එක පාර්ටම පහර වැදෙන දහමක් දේශනා කරද්දී ඒක ජනතාවට පිළිගන්වන්න ඒක ජනතාවට ඒත්තු ගන්නවන්න සෑහෙන මහන්සි වෙන්න ඕනේ. ඒක ලේසි නෑ. ඒ නිසාම බුදුහාඳුරෝ ඉස්සරහදී වුණත් උන්වහන්සේ අසුරු නිසුරු කළ බොහෝ පවුල් හින්දුන් හැටියටම තමයි හිටියේ. ඒ අතරින් තරුණ වයසේ ශාක්‍ය බ්‍රාහ්මණ හා අනිකුත් ශාස්ත්‍රීය වෛශ්‍ය කුලවල එබඳු අයත් විශේෂයෙන් තරුණයෝ තමයි මේ බුදු පියාණන් වහන්සේගේ දහමත් සමග එකතු වුණේ සම්බන්ධ වුණේ. ඒගොල්ලෝ අර පවතින තත්ත්වයේ තියෙන දුර්වලතා දැකලා උන්වහන්සේ සමග එකතු වුණේ. ඒ නිසා උන්වහන්සේට මහා බලවත් අරගලයක් කරන්න සිද්ධ වුණා. ඒ නිසා උන්වහන්සේට එරෙහි වෙච්ච බ්‍රාහ්මණයෝ සංඛ්‍යාව හරි විශාලයි. බොහෝ දෙනාගේ ගැරහුම් දෝෂාරෝපණ මැද්දේ තමයි උන්වහන්සේට මේක කරන්න උනේ. ඒ නිසා මේ ස්ථානය කියන එකෙන් පිරිසුදු වෙන්නේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළාම ඒක ඊ타මත්ම ප්‍රබල විරෝධතාවක් පවත්නා සමාජයට ඇති කරපු එකක්. ඒක එහි ප්‍රමාණය එහි ගැඹුර අද අපිට මෙහි ඉඳන් මේ 100 වෙනි සියවසේ මේ ඉඳන් ඒක අධ්‍යයනය කරන්න හඳුනා ගන්න තේරුම් ගන්න අමාරු තත්ත්වයක්. ඉතින් කොහොම හරි උන්වහන්සේ ඒක ජනගත කරන්න බලවත් උත්සාහයක් දරුවා විවිධාකාර ක්‍රමවේද ඔස්සේ. එතකොට දැන් මේ කාරණේ තමයි මේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා බුදු පියාණන් වහන්සේට මතු කළේ. අර බුදු පියාණන් වහන්සේ ඉස්සලා දේශනා කරන මේ කෙලෙස් දුරු කරගත්තොත් මේ ඉන බේදින් එකක් සිද්ධ වෙනවා කියලා, අභ්‍යන්තර ස්නානයක් සිද්ධ වෙනවා කියලා.
ඒ අභ්‍යන්තර පියුරිෆිකේෂන් එක ඉන්ටර්නල් පියුරිෆිකේෂන් එකක් වෙන්න අභ්‍යන්තර පාරිශුද්ධත්වයක් ඇති වෙන්න අවශ්‍ය වෙන්නේ සීල සම්පන්න වීම කියන එක. ඒතර ඒ සීල සම්පන්න වීම කියන බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීමට ප්‍රතිපක්ෂව සුන්දරික භාරද්වාජ ඉදිරිපත් කළේ මේ ගංගාවල ස්නානය කිරීමෙන් ලැබෙන පාරිශුද්ධත්වය එතකොට ගණන් ගන්න බැරිද? ඒකෙන් වැඩක් නැද්ද කියන එක තමයි මෙතෙන්දී ප්‍රශ්නේ මතු කළේ. ඒකට පිළිතුරු වශයෙන් තමයි බුදු පියාණන් වහන්සේ මේ ගංගාවල නැහැම නෙමෙයි තමන්ගේ අභ්‍යන්තර සිතෙහි ක්ලේශයන්ගේ ප්‍රහීනත්වය තුළින් ක්ලේශයන් දුරු කිරීම තුළින් ලැබෙන පිරිසුදුකම තමයි සැබෑ පිරිසුදුකම කියලා බුදු පියාණන් වහන්සේ වර්ණනා කළේ අගය කළේ කියා දුන්නේ. Magnificent Master Gautama, the Dhamma has been made clear in many ways by Master Gautama, as though he were writing the overthrown, revealing the hidden, showing the way to one who is lost, or holding up a lamp in the dark for those with eyesight to see forms. මේක අපි කියන්න අවශ්‍යත් නැහැ. ඉතින් ගාක් වාරවල අහලා තියෙන එකක්. නමුත් අපි කියමු. එවං උත්තේ සුන්දරික භාරද්වාජෝ බ්‍රාහමනෝ භගවන්තං ඒතදෝච අභික්ඛන්තං භෝගෝතම සෙය්‍යතාපි භෝගෝතම නිග්ගුච්ඡිතං වා උක්කුජ්ජය පටිච්චන්නං වා විවරෙය්‍ය මූලස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තීති ඒව මේ බෝතා ගෝතමේන අනේක පරියායන ධම්මෝ ප්‍රකාශිතෝ. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ විවිධාකාරයෙන් මම මේක විස්තර කරන්න අවශ්‍ය නැහැ. මම හිතන්නේ මේක කීප වතාවක් අපි අහලා තියෙනවානේ. එතකොට මේ විවිධාකාරයෙන් මේ ධහම ප්‍රකාශ කළා, දේශනා කළා ඕනම කෙනෙකුට දකින්න තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට. I go to Master Gautama for refuge and to the Dhamma and to the Sangha. May I receive the first ordination of going forth under Master Gautama. May I receive the full admission. ඒසහම් භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මංච භික්ඛු සංඝංච ලබෙය්‍යාහං බෝතෝ ගෝතමස්ස සම්තිකේ පබ්බජ්ජං ලබෙය්‍යං උපසම්පදන්ති. එතකොට සුන්දරික භාරද්වාජ බුදු පියාණන් වහන්සේට මෙහෙම ප්‍රශංසා කරලා ගරු කරලා කියනවා මම අද පටන් බුදු පියාණන් වහන්සේ ධර්මයත් මහා සංඝයත් සරණ යනවා. වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක් ලෙස මාව සලකන්න එපමණක් නෙමෙයි වහන්සේ ළඟ මට පැවිදි වෙන්නත් අවසරය දෙන්න. ඒ වගේම පැවිදි උපසම්පදාව ලබන්නට අවශ්‍ය අවසරය මට ලබා දෙන්නේ කියලත් ඉල්ලා හිටිනවා. And the Brahman Sundarika Bharadwaja received the first ordination of going forth under the Blessed One, and he received the full admission, and not long after his full admission, dwelling alone, secluded, diligent, ardent, and resolute, the Venerable Bharadwaja, by his own realization, understood and attained in this very life that supreme goal of the pure life, for which men of good family go forth from home life into the homelessness. And he had direct knowledge thus, birth is exhausted, the pure life has been lived, the task is done, there is no more of this to come. And the Venerable Bharadwaja became one of the Arahants. අවිරූප සම්පන්නෝ කෝ පනායස්මා භාරද්වාජෝ ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ නචිරස්සේව යස්සත්තාය කුලපුත්තෝ සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනුත්තරම් බ්‍රහ්මචරිය පරියෝසානං දිට්ඨ ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහාසි කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං
නාපරං ඉත්තත්තාති අබ්බඤ්ඤාසි අඤ්‍යතරෝ කෝ පනායස්මා භාරද්දාජෝ අරහතං අහෝසීති. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ සුන්දරික භාරද්වාජට පැවිද්ද ලබා දෙනවා. ඒ වගේම උපසම්පදාවත් ලබා දෙනවා. මේ උපසම්පදාව ලැබුවට පස්සේ වැඩි කාලයක් නොගිහින්ම මේ විවේකීව භාවනාවේ යෙදීමෙන් භාරද්වාජ හාමුදුරුවෝ ධර්මය අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන තමන් අරහත් භාවයට පත් වෙනවා. තමන් යම් කිසි ගිහි කෙනෙක් ගිහි කුල පුත්‍රයෙක් ශාසනයට ඇතුළු වෙලා මේ ශාසනයෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු දේ ලබන්නට සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාටත් අවස්ථාව හැකියාව ලැබුණා පැවිදි බවට පත් වෙලා. ඒ අනුව සුන්දරික භාරද්වාජ මේ ප්‍රඥාව අවබෝධය ලැබුවා. ඒ ලැබීමෙන් පස්සේ උපත ක්ෂය කරන්නට ඒ වගේම මේ ශාසන බ්‍රහ්මචර්යාවෙහි විසීම නිම කරන්නට කළ යුතු කාර්ය නිම කරන්නට තවත් දුරටත් කරන්න දෙයක් නැහැ කියන තත්වයට පත්වෙන්න සුන්දරික භාරද්වාජට හැකියාව ලැබුණා. ඒ අනුව භාරද්වාජ මේ බ්‍රාහ්මණයා භික්ෂුවක් බවට පත් වෙලා අනිකුත් භික්ෂූන් අතර තවත් භික්ෂුවක් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට මේක තමයි මේ වත්තූපම සූත්‍රයේ ඇසුරෙන් සිතක් පිරිසුදුභාවයට පත්වෙන ක්‍රමය පිළිබඳව බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. එහිදී අපිට මේ කෙලෙස් දුරු කරන්න, ක්ලේශ පරිදාහයෙන් මිදෙන්න, කෙලෙස් දැවිල්ලෙන්, කෙලෙස් වෙහෙසෙන්, අපහසුයෙන් මිදෙන්න යම් කෙනෙක් උත්සාහ දරනවා නම් ඒක තමයි මේ පාරිශුද්ධත්වයට මඟ කියන එක තමයි උන්වහන්සේ දේශනා කළේ. ඒ පාරිශුද්ධත්වයෙන් බ්‍රහ්ම විහාර සහිතව පවතින්න ඉන්න පුළුවන්කමක් ලබනවා කියලා. එතකොට මේ ක්ලේශයන් පිළිබඳව ක්ලේශයන් 16ක් මෙහි සඳහන් වුණා. ඒවා අපේ සිත්වල ගොරෝසු හැටියට මධ්‍යම ප්‍රමාණයෙන් හා සියුම් ප්‍රමාණයකින් ඕනම කෙනෙක් ළඟ තියෙන තත්ත්වයන්. එතකොට මේ දස සංයෝජනවලදී ඒවා ක්‍රමක්‍රමයෙන් දුරු වෙන ආකාරය පිළිබඳව තමයි දස සංයෝජනවලදී මාර්ගඵල වශයෙන් දක්වලා තියෙන්නේ. මේ කියන දෝෂයන් ටිකෙන් ටික අඩු වෙලා ගිහිල්ලා කොහොමද ඒ සිත පිරිසුදුභාවයට පත් වෙන්නේ කියලා. ඒ නිසා අපිට මේ සූත්‍රය තුලින් හදාරන්න ඉගෙන ගන්න තියෙන දේ තමයි මේ ක්ලේශ 16 අපි අවබෝධ කරගෙන හඳුනාගෙන වරින් වර කාලයෙන් කාලයට මේ ක්ලේශ 16 මම ඉන්නේ කොතනද, මට මේ සම්බන්ධයෙන් කොයිතරම් ඔරොත්තු දීමක් දරා ගැනීමක් කරන්න පුළුවන්ද, ඒවා මං කොයිතරම් දුරට ඉවත් කරගෙන තියෙනවද කියන පරීක්ෂාවකට ලක් කිරීම තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් ඒවා සමහර විට අපිට හිතට නගා ගන්න අමාරුයි. දැන් කෙනෙකුට මේ කාමරයට වෙලා දොර වහගෙන අපි පළඟක් බැඳගෙන එරමිනිය ගොතාගෙන අත් දෙක එකට තියාගෙන ඍජු කයකින් යුක්තව ඇස් දෙක වහගෙන හිතන්න පුළුවන් මට විෂම ලෝභය කොච්චර තියෙනවද, ව්‍යාපාදේ කොච්චර තියෙනවද, ක්‍රෝධය කොච්චර තියෙනවද, උපනාය කොච්චර තියෙනවද, ඔහොම කියලා අපිට සිහිපත් කරන්න පුළුවන්. නමුත් එසේ සිහිපත් කළාට වචනයෙන් අපි මට මෙච්චර මේවා කොච්චර තියෙනවද කියලා බැලුවට එහෙම ගොඩනගා ගන්න එහෙම හැකියාවක් නැහැ සාමාන්‍යයෙන්. අපි අර කරුණු මතක තියාගෙන විභාගයට ගිහිල්ලා විභාග ශාලාවේදී ඒ විභාග කොලේට දාන්න මේ ටික මතක් කරගන්නවා වගේ, මෙමරයිස් කරනවා වගේ මේ කියන ක්ලේශයන් එහෙම සිහි ගන්නවන්න පුළුවන් එකක් නෙමෙයි. අතීත සිද්ධියෝන් නම් සිහි ගන්නවන්න පුළුවන්. ඒ මිසක් මාගාව මේ අතිමානය කොච්චර තියෙනවද, මානය කොච්චර තියෙනවද, එහෙම නැත්නම් මේ මායාකාරී බව කොච්චර තියෙනවද, මෙහෙම කියලා අපිට මේක ගණන් හදාගන්න, මේක පර්සන්ටේජ් එකක් හැටියට දක්වන්න මේ අමාරුයි. එහෙම හිතට නගා ගන්න බැරි විදිහේ සියුම් එකක් මේක. ඒ නිසා යම් කිසි කෙනෙක්
භාවනාවක යෙදිලා ඒ අභ්‍යාසයන් තුළ ඉඳගෙන මට මේ ක්ලේශයන් කොයිතරම් ප්‍රමාණයක් තියෙනවාද කියලා එහෙම ගන්න ටිකක් අමාරු වැඩක් මේක. ඒකට තියෙන හොඳ ක්‍රමයක් තමයි අපිට මම එදත් මම හිතන සඳහන් කරා වෙන්න පුළුවන්. ඒකට තියෙන හොඳ ක්‍රමයක් තමයි අපිට දවස තුල උදේ නැගිට වෙලේ ඉඳන් රැයට නිින්දට යනකම් ඔය කාලපරාසය තුල ඔය ටයිම් ඩියුරේෂන් එක තුල ඒ ටයිම් රේන්ජ් එක තුල අපිට මතුවෙච්ච සිතුවිල්ලක් අපේට අපි අතින් කියවෙච්ච වචනයක් එහෙම නැත්නම් මා අතින් අද දවසේ සිද්ධ වෙච්ච දෙයක් කියන මේ කවර හෝ දෙයක්ක විශේෂත්වයක් තියෙනවා නම් අන්න ඒක අපිට මතක තියාගෙන ඉන්න පුළුවන්. ඒක මතක තියාගෙන රාත්‍රියේදී හෝ අර තමන් විවේකීව භාවනා කරන අවස්ථාවකදී අර සිද්ධිය ගන්න පුළුවන්. අර හිතට ආපු දැඩි ප්‍රබල සිතුවිල්ල එහෙම නැත්නම් තමා අතින් කියවෙච්ච වචනේ එහෙම නැත්නම් තමාගේ යම් ක්‍රියාකාරකමක් මේ කවර හෝ දෙයක් ඒ අත්දැකීම ඊට කලින් එක්ස්පීරියන්ස් වෙච්ච දේ අපිට අර වෙලාවේදී ගන්න පුළුවන්. අරන් ඒක ඔබ්සර්ව් කරන්න පුළුවන්. ඒකේ ඇතිවීම ඒකේ ඒක නැති වෙලා ගිය හැටි ඊළඟට ඒකේ එයින් ඒක මට කොයි විදිහටද දැනුනේ අස්සාද ආදීනව නිස්සරණ. එතකොට මේ ඒක පහළ වෙච්ච හැටි උද්‍යත්තය ඒක කොහොමද මතුවුනේ? ඒක නැති වුණේ කොහොමද? ඒ වෙලාවේ ඒක ඊට පස්සේ ෆේඩ් වෙලා ගියේ කොහොමද? ෆේඩ් වෙලා ගියාට ඒකෙන් මට දැනෙච්ච දේ ඒක මිහිරි හෝ අමිහිරි හෝ ආකාරයෙන් කොයි ආකාරයෙන්ද මට ඒක දැනුනේ. එතකොට ඒකේ ප්‍රියතාවය එහි තියෙන දෝෂ සහගත බව, වැරදි සහගත බව. එතකොට ඒකෙන් මම මිදෙන්නේ කොහොමද? ඒක වැරදි නම් අහිතකර නම් දෝෂ සහගත නම් ඒකෙන් මම මිදෙන්නේ කොහොමද? කියන ඔන්න ඔය කරුණු ටික පරීක්ෂා කිරීම තමයි අර භාවනා කරන වෙලාවක කරන්න තියෙන්නේ. එතකොට දැන් ඔන්නෝම දවසේ පුරාවට සිද්ධ වෙච්ච දේවල් ටික මට අර විවේකීව භාවනා කරන වෙලාවක ආපහු රිවයිස් කරලා බලලා පරීක්ෂා කරලා ඒ දවස තුල වෙච්ච ටික විශ්ලේෂණය කරලා ඒක විදර්ශනා කරලා බලන්න පුළුවන් නම් දැන් එතකොට Tamanට කිසියම් වැටහීමක් අවබෝධයක් එනවා මා තුල මෙන්න මෙබඳු සිතුවිලි තාමත් ක්‍රියාත්මක වෙනවා. මගේ වචනවල මෙන්න මෙහෙම දෝෂ ක්ලේශ සහගත බවක් ගැබ් වෙනවා. ඒ වචනවල ස්වරය ඒ වචන භාවිතා කරපු විලාසය ඒ වචන වලින් දුන්න අර්ථය මේ සියල්ල තුල මගේ යම් කන්සෙප්ට්ස් මොනවා හරි තිබිච්ච දේවල් ඒ දේවල් එතනින් ප්‍රකාශ වුණා කියන එක අපට හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව මගේ සිතේ මෙහෙම දෝෂ සහගත බවක් තිබුණාය කියන එක මට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මාතිම්ම කියවෙච්ච වචනයක් තුලින් තමයි. මං කියවර පැත්ත කරලා ඉඳගෙන මේ මගේ තියෙන මේ ක්ලේශ මොනවද කියා එහෙම ගන්න කෙනෙකුට පුළුවන් වෙයි යම් ප්‍රමාණයකට. නමුත් ඒක අසීරුයි එහෙම මතක් වෙනවා අඩුයි ඒක. නමුත් අර දවස පුරා වෙච්ච දේවල් තුලදී මට පුළුවන් ආයසරයක් මගේම හිතට ඇතුළු වෙන්න මේ මන්නේ මෙහෙම කිව්වේ. ඇයි මං එහෙම කිව්වේ? ඒක කියන්න හේතුනේ මොකද්ද? එතකොට එයින් මම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? නමුත් එයින් උනේ මොකද්ද? ඒ නිසා මේක තවදුරටත් මේ විදිහටම වැඩිම මෙහෙවීම කොයිතරම් දුරට අර්ථාන්විතද කියලා ඔන්න ඔය විදිහට ඒක විශ්ලේෂණය කරලා බලන්න පුළුවන් ඒ Tamanට අදාළ වෙච්ච කාරණේ. අන්න එහෙම බලද්දී ඒක කොයිතරම් දුරට අර කිව්ව ඇතිවීම නැතිවීමේ ස්වභාවය ඒක කොයිතරම් දුරට ප්‍රිය වුණාද අප්‍රිය වුණාද එහෙම නැත්නම් ඒකේ ආදීනවේ දෝෂසහගත බව ඒකෙන් මිදෙන්න ඒක අයින් කර ඒක අප්‍රසන්න නම් වැරදි නම් දෝෂසහගත නම් ඒකෙන් මිදෙන්න මම මොකද්ද කරන්න ඕනේ කරන්න පුළුවන් කියන එක
හඳුනා ගැනීම කියන එක. දැන් මෙන්න මේ විදිහට දැකීම තමයි මේ පියුරිෆිකේෂන් එකට මේ පාරිශුද්ධත්වයේ සම්බන්ධයෙන් අදාළ වෙන ක්‍රමය. ඒක අර වස්ත්‍රයක් පිරිසුදු කිරීමේ උපමාව අරගෙන තමයි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළේ කියා දුන්නේ. හොඳයි. දැන් මේ අනුව මේ සූත්‍රය අවසන් වෙනවා. ඔබට අවස්ථාව සලසා දෙනවා ඒ සම්බන්ධයෙන් තවදුරටත් මොනවා හරි කතා කරන්න, සාකච්ඡා කරන්න, ඔබේ අදහසුත් ඉදිරිපත් කරන්න. මීට අදාළව හෝ වෙනත් ආකාරයක හෝ කවර හෝ දෙයක් සම්බන්ධයෙන් කතා කරන්න අවස්ථාව තියෙනවා දැන්. ප්‍රශ්න මොකුත් නැද්ද? ඕනම දෙයක් කියන්න පුළුවන්. ඒක ඔබේ අදහස් හෝ ඔබට තේරිච්ච විදිහක් හෝ ඔබ හඳුනාගත්ත දෙයක් හෝ මේ සූත්‍රය මේ සම්බන්ධයෙන් හෝ වෙන දෙයක් හෝ ඕනම දෙයක් කරනකොට මේ සූත්‍රය දැන් අපි අවසන් කරනවානේ. ඒ අවසන් කරන නිසා මේ සූත්‍රය සම්බන්ධයෙන් හෝ වෙනත් ධර්ම කාරණයක් සම්බන්ධයෙන් හෝ ඕන දෙයක් දැන් කතා කරන්න පුළුවන් අපිට. කවර හෝ දෙයක් තියෙනවා නම් සාකච්ඡා කළ යුතු දෙයක්. හොඳයි. මොකුත් නැහැ වගේ. එහෙනම් අපි ඊළඟ සූත්‍රයකට යමු. එහෙනම් මම තව සූත්‍රයක් සූදානම් කළා මේ සාකච්ඡා කරන්න. මේක දැන් අපි කල්ලාතුව ඉවර වෙයි කියලා දැන් ටිකයිනේ අපිට කතා කරන්න තිබුණේ. ඒක තවත් සූත්‍රයක් මම තෝරගත්තා සාකච්ඡා කිරීම සඳහා. මේ සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙන එකක්. යෝග්ස් එහෙම නැත්නම් යෝග සුත්ත. යෝග සුත්ත. එතකොට මේ යෝග කිව්වහම යෙදීම, භාවිතාව, ගොනු වීම, එකතු වීම, සංයෝග වීම, ඔය වගේ අර්ථ රාශියක් වෙන එකක් තමයි මේ යෝග කියන තේරුම. එතකොට හින්දු දහමෙත් එක කර්ම යෝග, හට යෝග, එහෙම යෝග කියලා තියෙනවා. ඒ කියන්නේ එක යෝග කියලා අපි එකපාරටම අපිට මතක් වෙන්නේ අර ආසන ටිකනේ. මේ හට යෝග හැටියට හට යෝග කියලා ඒවට කියන්නේ ආසන ටික තමයි අපිට යෝග කිව්වම මතක් වෙන්නේ. එතකොට භක්ති යෝග, කර්ම යෝග, රාජ යෝග, හට යෝග කියලා ඔහම මේ යෝග රාශියක් පිළිබඳව පතංජලි යෝග දර්ශනයේ සඳහන් වෙනවා. ඒතර මේ යෝග පිළිබඳව වෙනම දර්ශනයක් හැටියටම පතංජලි කියලා ඉන්දියාවේ හිටපු ඍෂිවරයෙක් හිටියා. බොහොම හුඟක් අවුරුදු මම හිතන්නේ 3000කටත් එහා ඈත කාලේ හිටපු කෙනෙක් පතංජලි කියන්නේ. එයා ග්‍රන්ථයක් ලිව්වා යෝග ශාස්ත්‍රය කියලා. එතකොට ඒක තමයි පතංජලි යෝග දර්ශනය හැටියට ඉන්දියාවේ සියවස් ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වෙච්ච එකක් මේ පතංජලිගේ යෝග දර්ශනය. ඒකේ හුඟක් යෝග පිළිබඳව තියෙනවා. එතකොට හට යෝග කියලා හඳුන්වන ආසන යෝග කියන එකත් එකක් පමණයි ඒකේ.
තවත් බොහෝ යෝග තියෙනවා දැන්. භක්ති යෝග කිව්වහම භක්තිමත් වීම කියන එක මේ යම් සිතක් මේ පුරුදු පුහුණු කරන අභ්‍යාස කරන මාර්ගයක් හැටියට භක්තිය කියන එක ඒ අය විශ්වාස කළා. භක්ති යෝග කියලා. එතකොට මේ කර්ම යෝග කියන්නේ ක්‍රියාවන්, පිරිසුදු ක්‍රියාවන් කියන එක. රාජයෝග කියලා කියන්නේ ධ්‍යාන භාවනා ධ්‍යාන වැඩිම සම්බන්ධ ඒවට තමයි කියන්නේ මේ රාජයෝග කියලා. හත යෝග කියලා කියන්නේ ආසන සතුන්ගේ ඉරියව් භාවිතා කරලා ඒ අනුව මිනිසුන්ගේ සිත් කය හා මනස දෙක පිරිසුදු කර ගැනීම සඳහා ශක්තිමත් කිරීම සඳහා ඒක නම්‍යශීලී කරගන්න ඒ නිරෝගී කරගන්න තියෙන ක්‍රමයක් හැටියට හත යෝග කියන එක භාවිතා කළා. ඒතර ওই විදිහට මේ එක එක මේ භාවිතාවන් කියන අර්ථයෙන් තමයි යෝග කියන වචනේ අතීත කාලේ යෙදিলা තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මේ යෙදුම් කියන අර්ථයෙන් එහෙම නැත්නම් ඒක අපිට අදාළ වෙන්නේ කොහොමද? ඒක අපිට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන අර්ථයෙන් තමයි මෙතන යෝග කියන වචනේ භාවිතා වෙලා තියෙන්නේ. පාලි එක පොඩ්ඩක් හොයාගන්නකම් පොඩ්ඩක් ඉන්නේ. Right. Monks, there are these 4 yokes. Which 4? The yoke of sensuality, the yoke of becoming, the yoke of views, and the yoke of ignorance. Chattaro me bhikkhave yoga. Khatame chattaro. Kama yogo, bhava yogo, ditthi yogo, avijja yogo. එතකොට බුදු පියාණන් වහන්සේ භික්ෂූන් නමතලා දේශනා කරනවා මහණෙනි මේ යෝග හතරක් තියෙනවා. මොනවද ඒ හතර? කාම යෝග, yoke of sensuality, කාම යෝග, the yoke of becoming, භව යෝග, yoke of views, ditthi yoga, yoke of ignorance, අවිජ්ජා යෝග. එතකොට මෙහෙම යෝග හතරක්. එතකොට දැන් මෙතෙන්දී මේ බුදු පියාණන් වහන්සේ ඊටමත් වටිනා ගැඹුරු දහමක් දේශනා කරන්නේ මේ විදිහට. දැන් කාමය කියන එක සත්වයාගේ ඇලීම බැඳීම ඇතිවීමට මේ ඉන්ද්‍රියයන් ඇසුරු කරගෙන බාහිර ලෝකයක් සමග පවත්නා සම්බන්ධතාවයෙහි ආකර්ශනීය බවක්, ඇලීම් සහගත බවක්, බැඳීම් සහගත බවක් ප්‍රකාශ වෙන ක්‍රියාවලිය තමයි කාම යෝග කියලා හඳුන්වන්නේ. එතකොට ඒක සෙන්සුවලිටි කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේක වරදක් දෝෂයක් කියන අර්ථයක් අදහස් වෙන්නේ නැහැ. දැන් මම නිතරම මගේ දේශනාවලදී කියන එකක් තමයි දැන් අපි යම් කිසි රාග දේශ මොහ කිව්වහම ඒක යම් කාගේවත් වැරද්දක් එහෙම නෙමෙයි ඒක. මේ රාගයේ තිබීම, ද්වේෂයේ තිබීම, මෝහයේ තිබීම අමුතුවෙන් යාගේ වැරද්දක් කියන අර්ථය නෙමෙයි තියෙන්නේ. ඒක නිසා යම් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ ස්වභාවයන් යම් කිසි කෙනෙකුගේ පාලනයකට හසු නොවි ඒ මත ක්‍රියාත්මක භාවයකට පත් වෙලා යම් වැඩ සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මේ මනෝභාවයන් හැටියට මේ ලක්ෂණ තිබීම කාගේවත් වැරද්දක් කියලා කියන්න බෑනේ. ඒක මිනිස්සුන්ගේ සත්වයන්ගේ සියලු දෙනාගේම ස්වභාවය. ඒතර ඒ නිසා ඒක
ඇලීමක් බැඳීමක් ඇතිවන ස්වභාවයේ අරමුණු ඇසුරු කරගෙන ඒක සත්වයාගේ පැවැත්මට අදාළ වෙන දේ. එතකොට ඒ අදාළ වෙන දේ අමුතු දෝෂයක් වැරද්දක් නෙමෙයි. ඒක එහෙම තමයි හැටි. එහෙම තමයි ස්වභාවය. ඒකෙදී අපි කොහොමද ඒක නිවැරදිව හසුරුවන්නේ කියන එක වෙනම ගත යුතු දෙයක් වෙනවා. එතකොට ඒ නිසා මේ කාම කිව්වහම ඇලීමක් බැඳීමක් ඇති වෙන වර්ගයේ විදිහේ එකක් කියන එක. ඒ වගේම becoming කියලා කියන්නේ පවතින්න තියෙන ඕනෑකම. අපි ඕනෑම කෙනෙක්ගේ පැවැත්ම සඳහා තියෙන යම් ඕනෑකමක් වෙන්න වීම කියලා කියන්නේ. මේක දැන් ඇත්තටම becoming කියලා කියන්නේ වීම කියන එක වෙනවා කියන එක. එතකොට නැවත වෙන්න පවතින්න ඉන්න තියෙන ඕනකමක් අපි සියලු දෙනා තුළම තියෙනවා. ඒක මේ අනිකුත් භෞතික ලෝකයේ අනිකුත් දේවල් තුලත් තියෙනවා. දැන් ඕනම ශාකයක් බීජයක් පොළොවට වැටුණොත් එහෙම ඒකට අදාළ තෙතමනේ වාතයේ හිරුවෙලිය හා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් ලැබුණොත් අනිවාර්යයෙන් මේක පැලවෙනවා. බීජයක් හැටියට මේක පැලවෙන්න පටන් ගන්නවා. එතකොට එහෙම පැලවෙන්න ඕනකමක් ඒකේ තියෙනවා. ඒ පැලවෙන්න ඕනකම විසින් තමයි මේ නැවත වීම සිද්ධ වෙන්නේ. එහෙම පැලවෙන්න ඕනකමක් අර ඇටේ අස්සේ තියෙනවා. ඒක අපිට පේන්නේ නැහැ දැන් ඒක. පරීක්ෂා කළාම ඒක බීජයකට අවශ්‍ය දේවල් ටික තියෙනවා. බීජයකට අවශ්‍ය දේවල් ටික තියෙනවා පමණක් නෙමෙයි පැලවෙන්න ඕනෑකමක් කියන එකත් ඒක අස්සේ තියෙනවා. මේක මේ එහෙමයි. දැන් පුද්ගලයෝ සම්බන්ධයෙන් ගත්තාම අපි ජීවිතේන්ද්‍රිය කියලා එකක් කතා කරන්නේ. එහෙම පවතින්න තියෙන ඕනෑකමකින් මෙහෙවන එකක් ඒක. දැන් යම් අපි කියමු ගහක ශාකයක බීජයක් කියලා. ඒ ශාකයක බීජයක් අස්සේ තියෙන්නේ ඩේටානේ, තොරතුරුනේ. දැන් ඒකේ තියෙන DNA එක, RNA එක, DNA එක මොකක් හරි ඒ තියෙන ප්‍රෝටීන් මේ දාමයන් එක්ක සකස් වෙලා තියෙන්නේ කිසියම් ආකාරයක තොරතුරු සමුදායක්. එතකොට මිනිස් සත්ව බීජයක තියෙන්නේත් එහෙමනේ. ඒකේ තියෙන ජානවල තියෙන්නේ තොරතුරු සමුදායක්නේ. එතකොට මේ තොරතුරු සමුදාය අස්සේ පවතින්න තියෙන ඕනෑකමක් කියලා එකකුත් තියෙනවා ඒක අස්සේ. ඉන්න තියෙන ඕනෑකමක්, පවතින්න තියෙන ඕනෑකමක්. ඒ පවතින්න තියෙන ඕනෑකමින් තමයි පවතින්නේ. ඉස්සරහට යන්නේ. එතකොට ඒක මොකක්ද කියලා අපිට එකපාරට හිතාගන්න එහෙම ටිකක් අමාරු වැඩක් ඒක. වෙන්න තියෙන ඕනෑකමක්, පවතින්න තියෙන ඕනෑකමක් විසින් මේ සියල්ල මෙහෙවනවා. එතකොට දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපේ දැන් හાર્ට් එක අපේ හදවත ක්‍රියාත්මකව තියෙනවා. ඒක එක්තරා රිද්මයකට අනුව ස්පන්දනය වෙමින් චලනය වෙමින් ක්‍රියාත්මක වෙනවා. මේක ලේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය දිගින් දිගටම අඛණ්ඩව සිදු කරමින් ශ්වසන පද්ධතියත් සමග සම්බන්ධ වෙලා ඒ ලේ පිරිසිදු කිරීමේ පද්ධතියකට උදව්ව අරගෙන එක්තරා ක්‍රියාවලියක් මේ හදවතේ ක්‍රියාවලිය හැටියට තියෙනවා. එතකොට ඒකේ ස්පන්දනයක් වෙමින් පවතිනවා. මේ ස්පන්දනේ මා විසින් කරන එකක් නෙවෙයිනේ. දැන් හදවතේ ස්පන්දනය ඇති කරන්නේ මම නෙමෙයිනේ. ඒක මගේ කැමැත්තට අකමැත්තකට අනුව නෙවෙයි. එයා ස්පන්දනයක් වෙමින් තියෙනවා. ඒතර මේ ස්පන්දනේ වගකීම අරන් තියෙන්නේ කවුද? හදවතේ ස්පන්දනය ওই විදිහට අඛණ්ඩව පවත්වන්නේ කවුද? මොන බලයක් ශක්තියක් පදනම් කරගෙනද? මොන හේතුවක් පදනම් කරගෙනද
කියලා අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. ඇයි ඒක එහෙ විදියට ස්පන්දනය වෙමින් පවතින්නේ නවතින්නේ නැතුව දිගින් දිගට යන්නේ? එහෙම යන්න තියෙන ඕනෑකමක් ඒකේ තියෙනවා. ඒ ඕනෑකම විසින් තමයි ඒක නවතින්නේ නැතුව දිගින් දිගට ස්පන්දනය වෙමින් යන්නේ ඉස්සරහට. ඒක මම යාට කියලා නෙමෙයි ඒක. එහෙම පවතින්න ඕනෑකමක් ඒක අස්සේ තියෙනවා. ඒ වගේ ඕනෑම බීජයක් අස්සේ ඒක නැවත රෝපණය වෙන්න පැලවෙන්න ඕනෑකමක් ඒක අස්සේ තියෙනවා. එතකොට මෙහෙම මේ becoming කියලා එකක් පවතින්න තියෙන ඕනෑකමක් ඒක අස්සේ හැම විටම තියෙනවා. එතකොට ඒ වගේම මේ views දිට්ඨි යෝග කියලා මේ සියල්ල තුලම ඒවා හඳුනා ගන්නා රටාව පිළිබඳව ඇතිවන එක්තරා විදිහක මේ සංස්ථාපනය වෙච්ච හඳුනා ගැනීම් රටාවන් සංවිධානය වෙලා තියෙනවා. එතකොට එහිදී අපි ඒ දේවල් සම්බන්ධයෙන් කොහොමද දකින්නේ? ඒවට දෙන අර්ථකථන කොයි විදිහටද කියන ඒවා පිළිබඳව කිසියම් මේ රෙඩිමේඩ් සංස්ථාපනයක් සකස් වීමක් තියෙනවා හැම කෙනෙක් තුළම. ඒ නිසා අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපි මේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි තියෙන ආකර්ෂණය කියන එක. දැන් මේක පැවැත්ම සඳහා තියෙන අවශ්‍යතාවයක් ස්වභාවික අවශ්‍යතාවයක් සකස් කරලා තියෙනවා විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය වෙන්න. ඔය විදිහටම ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පහම මේ ආකර්ෂණයන් කියන එක පදනම් කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇහැ රූප දකින්න කැමති, කන ශබ්ද අහන්න කැමති, නාසය දිව ශරීරය මේ හැම ඉන්ද්‍රියක්ම විඥානය මේ හැම එකක්ම ඊට අදාළ වූ වැඩේ කරන්න කැමැත්තෙන් ඉන්නේ. අකමැත්තකින් නෙමෙයි ඉන්නේ. කැමැත්තකින් ඉන්නේ. ඇහැට රූප ඕනේ බලන්න. කනට ශබ්ද අහන්න ඕනේ. මේ අනිකුත් ඉන්ද්‍රියන්ටත් ඒවා ලබන්න ඕනේ. ඒ නිසා ඒක කාමයි ඒක. ඒක ලබන්න ආකර්ශනීය බවක් ඕනෑකමක් ලැබියාවක් එක්ක තමයි ඒ මනසක් ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඒ මත දෘෂ්ටි දැකීම් ගොඩනගෙනවා. එතකොට මේ ගොඩනග මේ සමස්තය මේ විදිහට පවතින්නේ ඔය ක්‍රියාදාමය හඳුනා ගන්න බැරි කරලා. ඒ කියන්නේ මේ process එක ඛණ්ඩනය කරන්න බැරි වෙන්න ආවරණයක් කෝට් එකක් දාලා තියෙනවා මේක තේරුම් ගන්න බැරි වෙන විදිහට. ඒක තේරුම් ගත්තොත් එහෙම වැඩේ වරදිනවනේ නවතිනවනේ පැවැත්ම. ඒ නිසා ඒක තේරුම් ගන්න බැරි කරලා වැස්මක් දාලා තියෙනවා. ඒ වැස්මට තමයි ignorance කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට මෙච්චර අසීරුනේ ඒ නිසානේ. ඉතින් සිද්ධාර්ථ තාපසතුමා හැටියට අවුරුදු 6ක දුෂ්කර ක්‍රියාවක් කරලා අපි අහලා තියෙනවානේ මේ ශරීර දීපු වද වේදනා නොයෙකුත් දේවල් ගලපු උත්සාහයන් ආහාර ගන්න නැතුව නිදාගන්නේ නැතුව බොහොම පීඩාකාරී වෘත සමාදන් වෙමින් අවුරුදු 6ක කාලයක් දරපු මහා බලවත් උත්සාහයක් පිළිබඳව අපි කතාන්තර චක්කවති සියනාද සූත්‍රය වගේ එක දේවල් ඒවායිදී එක සූත්‍ර හා නොයෙක් ඒවා එදී අපි අහලා තියෙනවානේ. එතකොට මේ ඒවා ඔස්සේ අපිට පේනවා මේක කොයිතරම් අමාරු එකක්ද කියලා. මේක මෙහෙම මේ වැස්ම ගලවන්න. ඒ කියන්නේ මේක තේරුම් ගන්න බැරි කරලා තිබීම තේරුම් ගැනීමක් බවට පත් කරගන්න මේ කොයිතරම් අසීරු දෙයක්ද කියන එක. ඓතිහාසික වශයෙන් ගත්තත් සිය දහස් ගාණක් අවුරුදු
මේක තේරුම් ගන්න බැරි විදිහේ රටාවක් බවට පත් කරලා ඉතිහාසයේ මුළුල්ලේම ආපු හැටි විවිධ ශිෂ්ටාචාරවල විවිධ දාර්ශනිකව චින්තකයෝ යම් යම් චින්තාවන් ඒ ඔස්සේ ඉදිරිපත් කරපු හැටි මේවා පිළිබඳව අපි හදාarලා අහලා කියවලා තියෙනවා. ඒ අතරේ තමයි බුදුරජාණන් වහන්සේ කොහොමද මේ වැස්ම ගලවන්න පුළුවන් වෙන්නේ කියන එක හොයාගත්ත ප්‍රථම ශාස්ත්‍රඥ වහන්සේ හැටියට උන්වහන්සේ තමයි අපිට පෙනී හිටින්නේ අපි ශාස්ත්‍රීය තනතුරේ තියාගෙන ඉන්නේ උන්වහන්සේ. එතකොට ඒ නිසා මේ ක්‍රියාවලිය තේරුම් ගන්න බැරි කරලා තියෙන රටාවට තමයි ඉග්නරන්ස් කියලා කතා කරන්නේ අවිද්‍යාව කියලා කතා කරන්නේ. එතකොට මෙන්න මේ යෙදුම මෙන්න මේ භාවිතාව මෙන්න මේ සංයෝගය මේක එක්තරා විදිහක අපිට කිය හැකි සංයෝගයක් කියලා. ඒ යෝග සංයෝග එතකොට මේ මෙන්න මේ යෙදීමේ රටාව තුළ තමයි සත්වයා හිර කරන්නේ සත්‍යයා යොදවලා තියෙන්නේ භාවිතා කරලා තියෙන්නේ මේ කාම යෝග භව යෝග ditthi යෝග අවිජ්ජා යෝග කියලා. මේ සූත්‍රයේදී මෙන්න මේ කරුණු ගැන තමයි සාකච්ඡා කරන්න යොදාගන්නේ. ඒක තමයි යෝග සූත්‍රය කියලා. ඔබ මේ ගැන මොනවා හරි කියනවාද ඔබේ දැක්මක් හෝ හඳුනා ගැනීමක් හෝ යම් කිසි දෙයක් කියන්න කැමතිද? ස්වාමීන් වහන්සේ ඔය යෝග හතරම නේද ඕග හතර විදිහටත් වෙන්නුම් කරන්නේ. ඔව්. අර තවත් සූත්‍රයක ඕක තරණ එක නේද? ඔව්. ඕක හැටියටත් දක්වලා තියෙනවා. ඒ තරණය කිරීමක් කියන අර්ථයෙන්නේ නේද? ඔව්. තව කවුරු හරි මොනවා හරි කියනවාද මේ ගැන මොනවා හරි? ඔබෙත් මේවා සම්බන්ධයෙන් තියෙන දැකීම් හඳුනා ගැනීම අදහස් කියනවනම් මම හුඟක් කැමතියි. මොකද අපි ඒවා ඔස්සේ ටික ටික හිතන එක තමයි හොඳ ක්‍රමේ. අපේ චින්තනය පුළුල් වෙන්නේ විකසිත වෙන්නේ අපි ඒවා ඔස්සේ තව තව දකිනකොට කියනකොට තමයි ඒවා මේ ගැන පැහැදිලි අවබෝධයක් වැටහීමක් අපට එන්නේ. ඒ නිසා හුඟක් ඒවා අපි තව තව සියුම්ම දකින්න පුළුවන් නම් එහෙම වඩා හොඳයි. ඒ නිසා හුඟක් හොඳයි ඔබ යම් යම් දේවල් පිළිබඳව අදහස් එහෙම ඉදිරිපත් කරන එක. ස්වාමීන් වහන්සේ බික්කු බෝධි මේකට බොන්ස් කියනවා. ඔව්. බොන්ස් කියන වචනේ භාවිත කරලා තියෙන්නේ නේද? ඒ ඔව් ඔව්. අවුරුද්ද දැන් මේ ඒ වචනේ ඉතින් ගැලපෙනවා. මොකද දැන් මේක පරිවර්තනය කරන අය මේ එක එක එහෙම අර්ථ දීලා තියෙනවා. නමුත් ඒ හැම එකෙම මේ අදහස අර්ථවත් වෙනවා. යෝග කියන වචනේ තමයි දැන් මෙතනදී මේකෙන් දීලා තියෙන්නේ මොකද්ද? පාලීදී අපි කියවනේ යෝග කියලා. එතකොට දැන් අපි සිංහල පරිවර්තනේ මේ සිංහල වචනේ මෙහෙම දෙයක් කරලා තියෙනවා. මහණෙනි මේ සසරෙහි බඳින අර්ථයෙන් යෝගයෝ 4 දෙනෙකි. කවර 4 දෙනෙක් දෙයත් කාම යෝගේ, භව යෝගේ, ditthi යෝගේ, අවිජ්ජා යෝගේ යන 4යි. එතන මෙතනතර වරහන් ඇතුලේ මේ පරිවර්තනේ සිංහල පරිවර්තනේ කරපු අය දාලා තියෙනවා සසරෙහි බඳින අර්ථයෙන්. බන්ධනයක් කියලා එකක්. ඒ සසර බැඳලා තියෙන්නේ ඒ බඳලා තියෙනවා මම අර ඉස්සෙල්ලා පැහැදිලි කළෙත් ඒකම තමයි. එතකොට සසර බන්ධනේ සසරට බැඳලා තියන්නේ අපි. සසරෙන් මිදෙන්න බැරි කරලා තියෙන්නේ මේ දේවල් වලින් කියලා. එතකොට අපි ආකර්ෂණය වෙන එකයි ඒ කියන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අපි බාහිර ලෝකයේත් එක්ක ගනුදෙනු සම්බන්ධතාවය පවත්වන්නේ. එතකොට ඒකෙන් අපි ආකර්ෂණය වෙනවා.
ඒ ආකර්ෂණ නිසාම අපේ පැවැත්ම සඳහා තියෙන ඕනකමක් තියෙනවා. ඒ පැවැත්මට හිතකර ආකාරයෙන් දෘෂ්ටි සකස් වෙලා තියෙනවා. එතකොට ඒ ආකර්ෂණයයි ඒ වෙන්න තියෙන ඕනකමයි ඒ දැක්මයි කියන සියල්ලම ආරක්ෂා වෙන විදිහට ඒකෙන් පිටපනින්න දෙන්නේ නැති වෙන විදිහට අවිජ්ජා යෝගයකුත් ඒකට ඇතුළු කරලා තියෙනවා. අවිජ්ජා යෝගය නිසා මේකෙන් කෙනෙක් පිටපනින්නේ නැහැ. පිටපනින්න දෙන්නේ නැහැ. මේක තමයි හරි කියලා. මෙතන තමයි තැන කියලා. එයා ඒකට එකතු වෙලා සම්බන්ධ වෙලා අහු වෙලාම ඉන්නවා. ඒකෙන් මිදෙන්න දෙන්නේ නැහැ. ඒක තමයි මෙතෙන්දී මේ දෙන මූලිකම අර්ථය. And what is the yoke of sensuality? There is the case where a certain person doesn't discern as it has come to be the origination, the passing away, the allure, the drawbacks, and the escape from sensuality. When he doesn't discern as it has come to be, or origination, the passing away, the allure, the drawbacks, and the escape from sensuality, then with regard to sensuality, he is obsessed with sensual passion, sensual delight, sensual attraction, sensual infatuation, sensual thirst, sensual fever, sensual fascination, sensual craving. This is the yoke of sensuality. කතමෝච භික්කවේ කාමයෝගෝ. ඉද භික්කවේ ඒකච්චෝ කාමානං සමුදයංච අත්තගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථාභූතම් නප්පජානාති. තස්ස කාමානං සමුදයංච අත්තගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථාභූතං අප්පජානතෝ යෝ කාමේසු කාමරාගෝ කාම නන්දි කාම ස්නේහෝ කාම මුච්ඡා කාම පිපාසා කාම පරිලාහෝ කාමජ්ජෝසාන කාම තණ්හා සානුසේති අයං උච්චති භික්කවේ කාමයෝගෝ ඉති කාමයෝගෝ. සිංහල එකත් මම කියන්නම් අපිට මොකද පැහැදිලි අවබෝධය පිණිසම. මහණෙනි කාමයෝගයේ කවරේද? මහණෙනි මේ ලෝකෙහි ඇතමෙක් කාමයන්ගේ උප්පත්තියද විනාශයේද මధుර භාවයේද දෝෂයේද නික්මීමද තත්ත්ව පරිද්දෙන් නොදනීද? කාමයන්ගේ උප්පත්තියද විනාශයේද මధుර භාවයේද දෝෂයේද නික්මීමද තත්ත්ව පරිද්දෙන් නොදන්නා වූ ඔහුට කාමයන්හි යම් කාමරාගයක් ඇද්ද, කාම සතුටක් ඇද්ද, කාම ස්නේහයක් ඇද්ද, කාම මූර්ඡාවක් ඇද්ද, කාම පිපාසයක් ඇද්ද, කාම දැවිල්ලක් ඇද්ද, කාමයට බැසගැන්මක් ඇද්ද, කාම තෘෂ්ණාවක් ඇද්ද, ඒ උපදී. මහණෙනි මේ කාම යෝගයයි කියනු ලැබේ. කාම යෝගය මෙසේ. එතකොට දැන් අපිට පේනවා මේ කාම කියන වචනේ නිසා, ඒ කියන්නේ කාමය කියන එක, කාම කියන්නේ මෙතන මම කලින් කිව්වා, and what is the yoke of sensuality? There is the case where certain person doesn't discern as it has come to be. දැන් අර මං කියන්නේ ඉන්ද්‍රියයන් පහම භාවිතා කරලා, පහ විතරක් නෙමෙයි, ඒක මනේන්ද්‍රියෙත් තියෙනවා ඒ ස්වභාවය හයේම. මොකද ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් හයම ඔය විදිහට ඇහැ දකින්න කැමති, කන අහන්න කැමති, නාසය
ගඳ සුවඳ දකින්න කැමති, දිව රස දකින්න, ශරීරය ස්පර්ශය ලබන්න, විඥානේ මේ අරමුණු ගන්න කැමැත්තෙන් ලෑස්ති පිට තමයි ඉන්නේ. එතකොට එහෙම සංවිධානයක් මේ හැම දේ අස්සෙම තියෙනවා. එතකොට අපි ජීවත් වෙනවා, ඉන්නවා, පවතිනවා, සවිඥානිකව ඉන්නවා, හිතනවා කියන ඔය ඔක්කොගෙම අදහස් වෙන්නේ අපි මේ බාහිර ලෝකයෙන් අරමුණු ගන්න එක. ඒ අරමුණු ගන්නකොටම අපි ඒවා සමග කිසියම් ආකාරයක එකඟතාවයක්, ආකර්ශනීය බවක්, බැඳීමකුත් එක්ක තමයි අපි මේ දේවල් සමග ගන්නෙ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ අපිට අහන්න දකින්න ලැබෙන දේවල් සම්බන්ධයෙන්, අපි මේක කෙටියෙන් කියන්නේ දිට්ඨ සුත මුත කියලානේ. එතකොට ඒක මෙයාට හුරුයි දැන්. දිට්ඨ කියන්නේ දකින දේවල්, සුත කියන්නේ අහන දේවල්, මුත කියන්නේ අනික් තුනට අදාළ වෙන දේවල්. නාසයට, දිවට, ශරීරයට. ඒතර දිට්ඨ සුත මුත වශයෙන් අපි ගන්න දේවල්, ඒවායේ ඇතිවීම කොයි විදිහටද? ඒවාය නැති වෙන්නේ කොහොමද? එතකොට ඒකේ ඒවායේ සංසිද්ධිය, මේ ඇති වෙන දේවල් වල ඔරිජිනේෂන් එකයි, පාසිං එවේ එකයි. ඒ වගේම ඒක අලුයේක, එහෙම නැත්නම් ඒකේ ආස්වාදය, ඒකෙන් ලැබෙන පහසුව, කැමැත්ත මොකද්ද? ඒකේ තියෙන ඩ්‍රෝබැක්ස් මොනවද? ආදීනව මොනවද? ඒ වගේම escape from sensuality, ඒකෙන් මිදෙන්නේ කොහොමද? නිස්සරණය වෙන්නේ කොහොමද? ඒක අතහරින්නේ කොහොමද කියන එක නෛෂ්ක්‍රාම්‍ය නික්මීම කියන එක. එතකොට මේ ඒක බිහිවීම, සමුදය හා අත්ංගමේ, ඒක ඇති වෙන්නේ කොහොමද, නැති වෙන්නේ කොහොමද, එහි ආස්වාදය මොකද්ද, එහි ආදීනවය මොකද්ද, ඒකෙන් මිදීමක් වෙන්න ඕන නම් මිදෙන්නේ කොහොමද? මෙන්න මේ කරුණු ටික යම් කිසි කෙනෙකුට අවබෝධයක් නැත්තම්, වැටහීමක් නැත්තම්, ඒක Tamanට ඒ පිළිබඳව පිරිසිඳ දැනගැනීමක්, මනා දැනගැනීමක් නැත්නම්, when he doesn't discern, එයා ඒක අවබෝධ කරගන්නේ නැත්නම්, as it has come to be the origination, passing away, and the allure and the drawbacks and the escape from sensuality. Then with regard to sensuality, he is obsessed with sensual passion. දැන් අන්න එහෙම වුණාම මේ කාම සංහිත මේ අරමුණුත් එක්ක ආවහම, සම්බන්ධ වුණාම, මේක එයාගේ ඔබ්සෙස් වෙනවා. නිතර නිතර නැගෙන, නිතර නිතර භාවිතයට ලක්වන, නිතර නිතර එයාගේ සිත වසා ගන්නා කරුණු බවට පත් වෙනවා. ඒ නිසා සෙන්සුවල් පැෂන් එකක් බවට පත් වෙනවා. එතකොට ඒ නිසා එයා ඒකේ සතුටක් ඇති කරගන්නවා. ඒ වගේම ඒකට ස්නේහයක් ඇති කරගන්නවා එයාගේ. එතකොට ඒ නිසා මේකේ මූර්ඡා වෙලා, ඒකෙන්ම වැහිලා යනවා. Tamanට වෙන මුකුත් හිතාගන්න බැරි ආකාරයෙන් ඒකටම අහු වෙනවා. එය නැවත නැවත ලබන්න අවශ්‍ය පිපාසාවක් ගොඩනගෙනවා. ඒ වගේම ඒක තමාගේ මේ දැඩි ඒකට ඒකෙන් මිදෙන්න, ඒක නැතුව ඉන්න බැරි කමක් කියන තත්වයකටපත් වෙනවා. එතකොට මේ විදිහට මේ ඇතිවෙන තෘෂ්ණාව, බලවත් වූ තෘෂ්ණාව කියන එක, එයාගේ අර this is the yoke of sensuality. එතකොට කාම යෝගයක් හැටියට, එහෙම නැත්නම් කාමයේ සමග තමා දැඩිව සම්බන්ධ වුණු, ඒකෙන් මිදෙන්න බැරි, එහිම කොටසක් හැටියට තමා සම්පූර්ණයෙන් වෙලා ගන්නා වූ දෙයක් හැටියට භාවිතාවට එන්නේ මෙන්න මේ හඳුනා නොගැනීම නිසා. මේක කාම
කාමෝපසංහිත මම නිතර භාවිතා කරන වචනේ තමයි කාමෝපසංහිත කියලා. කියන්නේ මේ Tamanට ප්‍රිය ඇති කරන තමා ආකර්ෂණය කරන බැඳෙන එකක් කියන එක පිළිබඳව පැහැදිලි හඳුනා ගැනීමක්. ඒක ඇතිවීම නැතිවීම ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ ගුණාංග කෙනෙකුට පැහැදිලි අවබෝධයක් වටහා ගැනීමක් එයාට නැත්නම් එයා ඒකට හසු වෙච්ච කෙනෙක් හැටියට තමයි පවතින්න වෙන්නේ. එයාගේ මිදෙන්න හැකියාවක් නැහැ. ඒ සම්බන්ධයෙන් ඇතිවන්නා වූ ඕනෑම අවුලක් බාරගන්න එයා ලෑස්ති පිට ඉන්නවා. ඒතර මේක තමයි සෑම කෙනෙක්ම හසු වෙන తত্ত্বය. පුංචි දරුවෙකුගේ පටන් ඉතාමත්ම වයස්ගත වෙන තත්ත්වයේ දක්වාම සෑම කෙනෙක්ම හසු වෙන ස්වභාවයක් හැටියට මේ සංසාර ගමනේ භව ගමනේ අපි හැම දිනාටම අදාළ කාරණයක් හැටියට ඔය කියන කාමෝපසංහිත බව එහෙම නැත්නම් කාම යෝගය එක තමයි යම්කිසි කෙනෙකුට ඉන්න පවතින්න සිද්ධ වෙන්නේ. එයා කැමති වුණත් අකමැති වුණත් ඒ විදිහට තමයි සියල්ල යෙදෙන්නේ. ඕන වෙලාවක මොකද කියනවා නම් කියන්න කතා කරලා හැකි. And how is there the yoke of becoming? There is the case where a certain person doesn't discern as it has come to be the origination, the passing away, the allure, the drawbacks, and the escape from becoming. When he doesn't discern as it has come to be the origination, the passing away, the allure, the drawbacks, and the escape from becoming, then with regard to the states of becoming, he is obsessed with becoming passion, becoming delight, becoming attraction, becoming infatuation, becoming thirst, becoming fever, becoming fascination, becoming craving. This is the yoke of sensuality and the yoke of becoming. භවයෝගෝච කතං හෝති. ඉද භික්කවේ ඒකච්චෝ භවානං සමුදයංච අත්තගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථාභූතං නප්පජානාති තස්ස භවානං සමුදයංච අත්තගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථාභූතං අප්පජානතෝ යෝ භවේසු භවරාගෝ භවනන්දි භවනේහෝ භව මුච්ඡා භව පිපාසා භව පරිලාහෝ භවජ්ජෝසානං භව තණ්හා සානුසේති අයං උච්චති භික්කවේ භවයෝගෝ ඉතින් කාමයෝගෝ භවයෝගෝ. දැන් ඊළඟට දේශනා කරනවා how is there the yoke of becoming. මේ භවය කොහොමද තියෙන්නේ? There is the case where a certain person doesn't discern as it has come to be the origination, the passing away, and the allure and the drawbacks, and the escape from becoming. එතකොට මේ භවය කියන්නේ මොකක්ද? දැන් අපි පොඩ්ඩක් කියමුද අපේ කට්ටියත් මේ භවය කියන්නේ මොකක්ද කියලා. නික මම්ම කියා ඉන්නකොට මේක හරිනේ. අපේ කවුරු හරි කියන්නකෝ භවය කියන්නේ මොකක්ද කියලා. මම්ම දිගටම කියන යනකොටත් නිකන් කී දෙනෙක්ද 10 දෙනෙක් ඉන්නවා. භවය කියන්නේ මොකක්ද? කෙටියෙන් වචන කීපයකින් කියන්න බා. කවුරු හරි කතා කරන්න තහනම් කරලා වගේ හරි. භවය කියන්නේ මේ අපි දිගටම ඉන්න පැවැත්මට තියෙන කැමැත්තද? ඔව් පැවැත්මට තියෙන කැමැත්ත. අපේ චන්ද්‍රසිරි මහත්තයා කියනවා පැවැත්මට තියෙන කැමැත්ත කියලා භවය. හොඳයි. අනික කියන්නකෝ මම අවසානයේ මගේ අදහසක් කියන්න.
අනික අය කියන්න බෑනේ එක එක ඒවා මේ ටිකක් මේක මම දැන් කිව්වනේ මේක මේ doesn't discern නේ මේක there are certain person doesn't discern මේක තේරුම් නොගන්න අයටනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි බලමු මේක දැන් භවය කියන එක තේරුම් ගන්නද කියන්නේ. කාම කියන්නේ නම් ඇලීම බැඳීම කැමැත්ත කියන අර්ථයෙන් අපි ගත්තා කියමුකෝ සාමාන්‍යයෙන්. ඉතින් ඒක ටිකක් නමුත් මේ භවය කියන එක ටිකක් අපිට පැටලිලි සහගතයි කියලා මට හිතෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ භවය කියන එක දෙවිධයකට ගන්න පුළුවන් නේ. දැන් අපි ඉපදිලා ඉන්න භවය කාම භවය ඒ වගේ රූප භවය අරූප භවය කියලා ඒ විදිහට ගන්න පුළුවන්. අනිත් එක භවය කියන්නේ පැවැත්ම දැන් අපි දැන් ඉන්න කාම ලෝකේ දේවල් තියෙනවයි කියලා ඒ හිතීමත් භවය තමයි මේ අනිත් එක අපේ මේ පැවැත්ම මේ දිගට පවත්වාගෙන අපේ මේ කියන්න වචන මන් දන්නේ දිගට පවත්වාගෙන යන්න තියෙන ආශාව. දැන් ඕක පොඩි ළමයෙක් විතර නෙත් අපිත් හොඳ කැමති අපි හිතමු සපත්තු දෙකක් ගන්නවයි කියලා. ඊට පස්සේ මේක කැඩුනහම මේ වගේ තව සපත්තු දෙකක් හොයන්න වෙනවට වැඩිය තව දෙකක් කරන් තියෙන එක. අන්න ඒ වගේ මේ භවය පවත්වාගෙන යන්න තියෙන ආසාව. ඒකට පවත්වාගෙන යන්න ගන්න මේ යෙදීම යෝගය. එහෙම හිතන්නත් පුළුවන්. අතර තමයි ඔබතුමීගෙන් ප්‍රශ්නයක් අහන්නම්. එතකොට මේ කාම භවය එකක් රූප භවය. රූප භවය කියන්නේ රූප භවය කියන්නේ අපිට තියෙනවානේ ඔය රූප ලෝක බ්‍රහ්ම ලෝක ගැන අරූප බ්‍රහ්ම ලෝක ගැන ඉතින් ඒවල ඉපදෙන්න තියෙන ආසාවත් භව යෝග කියලා කියන්න පුළුවන්. හොඳයි අපි අනික් අයත් මේ හම් අපි ડોક્ટર සෝනා පෙරේරා කිව්වේ එතකොට අනික් අයත් මොන හරි කියනවද? ස්වාමීන් වහන්සේ මේ අර ડોક્ટર පෙරේරා කිව්වා වගේ භවය කියන්නේ ඉතින් නවතත් ඇතිවීම මොන තත්වයක හරි කාම භවය රූප භවයක් මොන දෙයක හරි නැවත ඇතිවීම තමයි භවය කියන්නේ. හොඳයි. ඔව් කියන්න. සොයනවාද මට හිතෙන හැටියට මේ ඉන්න විදිහට හරි මීට වඩා හොඳින් හරි ඉන්න ආසාව. මේ විදිහටම ඉතින් දැන් ජීවිතේ හොඳ මේ විදිහට කියලා හිතෙනවා. හරියට නරකට හිටියානම් එහෙමනම් අනේ මට මීට වඩා හොඳින් ඉන්න පුළුවන් නම් කියලා හිතෙනවා. එතකොට දැන් මේ ඉන්න විදිහට හරි මීට වඩා හොඳින් හරි ජීවිතේ ගෙනියා ගන්න පුළුවන්කම. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකෙටම එන්න ආසාව. දැනට තියෙන හැටියට. දැන් ඒක හරිද වැරදිද කියලා පවත්වාගෙන යන්න තියෙන ආසාව තමයි. සන්වාස මේ භවයට විභාග කියලා තියෙනවනේ. භව තණ්හා කියලා තියෙනනේ. ඉන්න කැමැත්තයි යන්න කැමැත්තයි. මේ දෙක අතර තමයි ඉන්නේ අපි. ස්වාමීන් වහන්සේ පොත්පත්වල තියෙනවා මේ උත්පත්ති භවයයි කාම භවයයි කර්ම භවයයි කියලා. භවය දෙවිධයකට විස්තර කරනවා. උත්පත්ති භවය. උත්පත්ති භවය තමයි මේ 32 ගැන. කර්ම භවය තමයි අපේ කර්මයට අනුව ඉපදෙන ඒකයි අපි කර්ම කරනවා භවය පවත්වාගෙන යන. අර භවය කියන්නේ ඒක විස්තර කරන්නේ පැවැත්ම සඳහා කර්ම සකස් කරන එක කියලා. පොත්වල තියෙන්නේ එහෙමයි උත්පත්ති භවයයි කර්ම භවයයි කියලා දෙවිධයකට මේ විස්තර කරලා තියෙනවා.
තව අපේ කවුරු හරි කියනවද මොනවා හරි? ඒ භවපච්චය ජාති කියන තැන කර්ම භවය තියෙනවා. හ්ම්. ඔව්. ඉඳීමට කැමැත්ත එකට තමයි උපති භව තියෙන එකට නේද? සෝන්න දන්නේ. ස්වාමීන් වහන්සේ මොන විදිහක වුණත් පැවැත්ම නැවත නැවත ඇති වෙන එක තමයි භව කියන්නේ. ඒක තිරිසන් භවයක් වෙන්නත් පුළුවන්, මනුෂ්‍ය භවයක් වෙන්න පුළුවන්, බ්‍රහ්ම භවයක් වෙන්න පුළුවන්. මොකක් වුණත් ආයමත් නැවත ඇතිවීමේ தത്വයට තමයි භවය කියන්නේ. ඔව්. ඔව්. හොඳයි. කොහොමද නැවත ඇතිවීමක් කියන අර්ථය නෙමෙයි මෙතන තියෙන්නේ. ඔව්. තව මොනවා හරි කියනවද අපේ අනික් අය? ඔව්. උත් කියන්න හැදුවද? ඒක මියුට් වුණා. කියන්න. දැන් තියෙන සැප ඒ කියන්නේ සැප ටික තව තව ඒ විදිහටම තියාගන්නයි මේ දුක් ටික නැති කරගන්නයි තියෙන ආසාව. ඒ කියන්නේ සැප පවත්වාගෙන යන්නයි දුක් ටික නැති කරගන්නයි තියෙන ආසාව. ඉතින් ඒක හන්දා භවයෙන් පතන දැන් අර හොඳ සැප ඇඳක් තියනවා නම් කොහෙ ගියත් ඒ වගේ ඇඳක් බලාපොරොත්තු වෙනවා. දැන් මේ මම අක්කලා ගෙදර යනකොට මම බුදිය ගන්න කොට්ටේ අරන් යනවා. ඉතින් මට හිතෙනවා එයාගේ ගෙදර කොට්ට නරක නිසා නෙවෙයි මට පුරුද්ද. මට පුරුදු හන්දා මම භවය ඇති කර ගන්නවා. තව එකක් ස්වාමීන් වහන්සේ මේ අක්කා ලස්සන කතාවක් කිව්වයිද මගේ ගෙදර කේල් පැල තියෙනවා. කේල් පැලවල කොඩ කපන්න කොළ ඇති වෙනවා ආය අලුතෙන් කපන්න තව ඇති. එතකොට අක්කා ඉඳන් කිව්වා ඔය භවය ඇති කරනවානේ තව කියලා. කේල් පැලේ. ඉතින් ඒ කියන්නේ ඒක තව තව ඇති කරනවා ඒකම. ඉතින් මන් දන්නේ හරිද කියලා. හොඳයි. හරි අපි දැන් ඒ කියපු ඔක්කොම මේ හරි. ඒවයි ගැටලුවක් නැහැ. විග්‍රහයන් භවය පිළිබඳව විග්‍රහයන් තමයි හැම එකෙම කියවුනේ. හැබැයි මෙහෙමයි දැන් අපිට මේ හඳුනා ගැනීම අපි දැන් අපේට දැන් මේ තව වීම ඉදිරියටත් පැවතීම භවය කියන එක becoming කියන එකනේ අර්ථය තේරුම. ඉතින් ඔය ඉදිරිපත් කරපු කරුණු කොහොම නිවැරදි ඒවයි දෝෂයක් නැහැ. හැබැයි මේක තේරුම් ගැනීම සඳහා අපි තව තවත් මේකට සියුම්ම එක අස්සට රිංගන්න වෙනවා. ඒ කියන්නේ මේට වඩා තව තව සියුම්ම එකට ඇතුළු වෙන්න ඕනේ. මේ භවය කියන එක හඳුනා ගැනීම සඳහා. දැන් අපිට එකපාරට හැඟීමක් ඇති වෙනවා භවය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ එක භවයකින් ඊළඟ භවයකට යනවා. මරණයෙන් පස්සේ තව භවයකට යනවා. කියන ඔය කියන අර්ථයකුත් අපේ හිතට සාමාන්‍ය හිතකට ඇති වෙන්නේ බොහෝ දෙනෙකුට මරුණට පස්සේ ඊළඟට තව එකකට යනවා. දැන් මේක තමයි භවය කියලා. ඒකත් එහෙම තමයි. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ තව දෙයක් තමයි මේ භවය කියන එක හැම වෙලේම සිද්ධ වෙමින් තියන එක. ඒ කියන්නේ ක්ෂණිකව හැම මොහොතක් පාසාම අපි ඊළඟ භවයකට තමයි යන්නේ. එතකොට ඒ භවය කියන එක එක්තරා විදිහක මේක මේ සර්කල් එකක් වගේ දිගින් දිගට වෙමින් පවතින එක. සර්කල් එකක් කියන අර්ථයමත් නෙමෙයි. දිගින් දිගට වෙමින් පවතින දෙයක්. ඒ කියන්නේ දැන් මෙතෙන්දී මේ වෙමින් පැවතීම කියන එක පැත්තකින් භෞතික දේවල් සම්බන්ධයෙන්ුත් දැන් ඔය පැවැත්ම තියෙනවානේ. දැන් ගසක් ගහක් වුණත් ඒ ගහ වැඩෙනවා කියලා කියන්නේ එයා යම් වෙනසක් ඇති කරගන්නවා. එයාගේ පද්ධතිය තුළ එයාගේ සමස්ත පද්ධතිය වෙනසක් ඇති කරගන්නවා. ඒ කියන්නේ තව විදිහකින් ගත්තොත් එහෙම මීට මොහොතකට කලින් තිබිච්ච භෞතික සංවිධානයේ නෙමෙයි ඊළඟ මොහොතේ ඒ ශාකේ ඒ ගහේ තියෙන. ඒක වෙනස් වෙලා. දැන් එයා සර්පිලාකාරව වගේ ඔහම කැරික් වැඩි ඉස්සරහට යනවා. ඒ ගස් පිළිබඳව කරපු පරීක්ෂණ වලදී තියෙනවානේ.
එයා ඔහොම කරගෙනවා වගේ තමයි ඉස්සරහට යන්නේ කියලා. ඒ වගේම සමස්ත සෛලවල ශාක සෛලවල වෙනසක් ඇති කර ගනිමින් තමයි යන්නේ. කියන්නේ ඒ ඕනෑම වස්තුවක් හැම විටම තමන්ගේ ස්වභාවය භෞතික වශයෙන්ුත් වෙනස් කරගන්නවා. වෙනස් කරගන්නවනේ වෙනස් වෙනවා. ඉතින් කරගන්නවද වෙනවද ඒක අපි වෙනම කතාවක් ඒක. දැන් ඔය මේ දේව සංකල්ප ගත්ත ආගම් වල වෙනස් කරනවා කියන අර්ථයේ තියෙනවා. එතකොට වෙනත් ආය වෙනස් කර ගන්නවා කියන අර්ථයේ තියෙනවා. බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව වෙනස් වෙනවා කියන අර්ථය ගැන. පටිච්චසමුප්පන්න රටාවක්නේ කරන්නෙකෝ කරන්නෙකෝ ගැන දහමේ කියන්නේ නැහැනේ. ඒ නිසා හේතු සාධක අනුව එක වෙනවා. එතකොට දැන් මෙහෙම භෞතික වස්තුන් වලත් ওই විදිහට වෙනස් වීම රටාවක් හැම විටම තියෙනවා. දැන් බුදුදහමේ විශේෂයෙන් කතා කරන්නේ මේ භෞතික ලෝකයේ හානිකුත් දේවල් ගැන නෙමෙයි මානසික වූ දේවල් කියන්නේ සිතක විඥානමය සංවිධානයේ ඇතිවන රටාවන් වෙනස් වීම ගැන තමයි දහමේ නිතරම කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ එලින්ම මනෝවිද්‍යාවක්නේ උන්වහන්සේ දේශනා සමස්ත දේශනාවම මනස පිළිබඳව විඥානයේ ක්‍රියාකාරීත්වයට අදාළ වෙන දේවල් සම්බන්ධයෙන්මනේ උන්වහන්සේ සමස්තය දේශනාව තුළ තියෙන්නේ. එතකොට ඒ නිසා අපිට අදාළ වෙන්නේ මෙතෙන්දි කතා කරන්න මේ විඥානයේ තුළ ඇතිවන සකස්ම වෙනස් වීම කියන එක, වීම කියන එක. එතකොට එක දෙයක් මට කියන්නත් ඕනේ හින්දා මම මේක කාරණේ මතු කරගත්තේ මේ කතා කරන්න ලෑස්ති වුණේ. නිකන් මට වෙනවා කියලා විතරක් මෙතන යන්න තිබුණා. නමුත් දැන් අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. අපි විතර ධර්ම සාකච්ඡාවල යෙදෙන පිරිසක් නිසා දැන් අපේ විඥානමය සංවිධානයේ කිසියම් හැම විටම කිසියම් සකස්මක් සංවිධානයක් වෙනවනේ. දැන් සංවිධානයක් වෙනවා. මේ සංවිධානයේට හැම විටම අපි බාහිරින් අරමුණක් ගන්නවනේ. ඒක ඇස, කන, නාසය, දිව, ශරීරය, විඥානය කියන මේ හයම භාවිතා කරගෙන මොකක් හෝ අලුත් ඔබ්ජෙක්ට් එකක් එනවා මේකට. ඒ අලුත්ෙන් ආපු ඔබ්ජෙක්ට් එක අපි හඳුනාගත්තාම දැක්කාම ඒ පිළිබඳව අපි තර්කයක් ඇති කරගත්තාම ඒක පෝෂණය වෙනවා. ඒක සකස් වෙනවා, සංවිධානය වෙනවා. එතකොට මෙන්න මේ අලුත් සංවිධානය අලුතෙන් වෙන එක තමයි මේ වීම කියලා කියන්නේ කතා කරන්නේ. ධර්මානුකූල බුද්ධ දේශනාවට අනුව වීම කියලා කතා කරන්නේ මෙන්නේ අලුතෙන් සිද්ධ වෙන දේ. ඒ කියන්නේ ඒ අලුතෙන් සිද්ධ වෙන දේ සෑම ඔබ්ජෙක්ට් එකක් සමගම අලුතෙන් ආපු සෑම අරමුණක් සමගම සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් අපි යමක් දැක්ක කියමුකෝ. ඒ දැක්කහම ඒ දැක්ක දේ නිකම්ම දැක්ක නෙමෙයි. අර අපි මදුපිණ්ඩික සූත්‍රයේදී දැක්කනේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති තතෝ නිදානම් පපංච සංඥා සංකා සමුදාචරය කියලා. ඔන්න ඔය ප්‍රොසෙස් එකේදී යම් කිසිවක් අලුතෙන් ඔබ්ජෙක්ට් එකක් ආවහම ඒක පිළිබඳව අර මූලික ප්‍රොසෙස් එක ගිහිල්ලා අර මේ රූපය ඒකට චක්කු විඥානය ස්පර්ශය වේදනාව නිසා ඇති වෙනවා විතර්කයක්. ඒ විතර්කය අපි ප්‍රපංච කරනවානේ. තව විදිහට ගත්තාම වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන. ඒ තව විදිහකට යනවානේ. එතන යන්නේ මේකම තමයි ඒකට. ඒ වෙන්නේ මේකයි එතන වෙන පාරක් එතන දක්වලා තියෙන්නේ. නමුත් මේ සිද්ධිය මේකමයි වෙන්නේ. එතකොට විතර්ක කළා විතර්ක කරපු එක ප්‍රපංච කළා ප්‍රපංච කිරි තතෝ නිදානං පපංච සංඥා සංකා සමුදාචරය. අන්න දැන් අර විතර්ක කරපු එක ප්‍රපංච කරලා මේ ප්‍රපංච කිරීම නිසා සංකා සමුදාචරය එයාගේ සියලු හඳුනා ගැනීම එයාගේ සමස්ත සැකැස්ම හරහා පුරාවට සිසාරාම මේ අලුතෙන් හඳුනාගත්ත එක යම් බලපෑමක් ඇති කරනවා වෙනසක් ඇති කරනවා.
ඒ වෙනස ඇති කළාම කලින් තිබිච්ච විඥානමය සංවිධානයේ නෙමෙයි දැන් තියෙන්නේ අලුත් එකක්. දැන් කලින් හිටපු කෙනා නෙමෙයි දැන් ඉන්නේ වෙන කෙනෙක්. එතකොට දැන් වෙනස් වුණා නම් එයා වෙන්න බෑනේ. එතකොට වෙනස් වුණාම එයාම නැත්තම් දැන් ඊළඟ තත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. නමුත් මේ අලුතෙන් ඇතිවෙච්ච තත්වයක් ස්ථාවර එකක් නෙමෙයි. ඒක ක්ෂණයයි, ඒක මොහොතයි, ඒක සුළු වෙලාවකටයි ඒක පවතින්න පුළුවන් වෙන්නේ. ඒක ආයතනයක් ඊළඟ වේකට වෙනස් වෙමින් තමයි යන්නේ. එතකොට මෙන්න මෙහෙම යන ප්‍රවාහී රටාවකට තමයි මේ becoming කියලා කතා කරන්නේ, මේ වෙන භව කියලා කතා කරන්නේ. එතකොට ඒ නිසා අපි භවයේ සැරිසරනවා, භවයේ පවතිනවා, භවයෙන් භවයට යනවා කියන මේ අර්ථකත් මේ වචන ඔක්කොම භාවිතා වෙන්නේ ඔය අර්ථයෙන්. ඒ කියන්නේ අපිට බාහිරින් කවර හෝ අරමුණක් ආව පමණක් නෙමේ, ඒක ඇවිල්ලා ඒක විතර්කයක් මතුවෙලා විතර්කයක් එනවාමයි ඒක ඕන එකකට. මේ ආවහම ඒක ප්‍රපංච කළොත් තමයි ප්‍රපංච කරපු ගමන්ම වෙන්නේ ඔන්න ඊළඟ ස්ටෙප් එකට යනවා. ඊළඟ භවයකට පිවිසෙනවා. ඒ කියන්නේ අපි හැම විටම භවයෙන් භවයට යමින් තමයි ඉන්නේ. අලුත් අරමුණු ප්‍රපංච කිරීමක් ගානේම අපි භවයෙන් භවයට යනවා. දැන් රහතන් වහන්සේ මේ අලුතෙන් ආපු විතර්කය ප්‍රපංච නොකරන නිසා උන්වහන්සේගේ භව ගමන නවතිනවා කියලා කියන්නේ ඔන්න ඔය කාරණේ නේද? ඒතර ඒ රහතන් වහන්සේට මේ භව ගමනේ ඉස්සරහට යෑමක් වෙන්නේ නැහැ. ඇයි? ප්‍රපංච කරන්නේ නැති හින්දා. ප්‍රපංච කරන්නේ නැති නිසා එයාගේ විඥානමය සංවිධානයේ අලුත් රටාවක් ආයි ගොඩනගෙන්න ඕන කමක් නැහැ. අර තුල තමයි ඒ විඥානමය රටාවේ එයා කරපු අවබෝධය තුල දැන් ඒ අවබෝධය තුල රැඳෙන්න පුළුවන්. ඒ ප්‍රඥාව තුල, ඒ විකසිත වුණු ප්‍රඥාව තුල රැඳෙන්න පුළුවන්. ඒක වෙනස්, ඒ තුල වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒක ASCII අවබෝධය තුල වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. අලුත් වෙනස් වීමකට භාජනය කරන්නේ නැහැ. ඒ අලුත් භවයන් නිර්මාණය කරන්නේ නැහැ ඒක ASCII. එතන ඒ කියන රටාව, ඒ කියන එකට තමයි මේ අරහත් භාවයට පත් වෙන තුරු මේ භව ගමන සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඔන්න ඔය අර්ථයෙන් තමයි ධර්මයේ තුල භවයෙන් භවයට යෑම කියන එක දිගින් දිගට යන්නේ. අරහත් භාවයේදී භව ගමන නවතින්නෙත් මේ අලුතෙන් ප්‍රපංච කරලා අලුත් තමන්ගේ විඥානමය සංවිධානයේ සකස් නොකිරීමේ ක්‍රියාවලිය මත. හොඳයි, කාලය අවසන් වෙනවා දැන් අපි ඊළඟ දවසේ ඉතුරු ටික කතා කරමු. ඔතන ඉඳන් ඔබ තවදුරටත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න මොනවා හරි හිතට ආව නම් එහෙම ඊළඟ දවසේ අපි සාකච්ඡා කරමු. හොඳයි, අදත් අපි ලෞතර බුදු පියාණන් වහන්සේගේ දේශනාවන් ඔස්සේ අපේ සිත මෙහෙයවීම යොමු කිරීමයි කළේ ධර්ම අවබෝධය පිණිස, වැටහීම පිණිස. අපේ ජීවිතේ තේරුම් ගන්න, පැවැත්ම තේරුම් ගන්න, අපේ භව ගමන තේරුම් ගන්න, කොහොමද ඒක මොකද්ද මේ වෙන්නේ කියන එක ඒ ඔස්සේ අපි ඉදිරියට යමු. ඊළඟ දවසේ ඊළඟ සතියේත් අපි හමු වෙමු. මේ අපි ඇති කර ගන්නා වූ අවබෝධයෙන්, එයින් මතුවන්නා වූ ශක්තියෙන් අපේ මේ පරිලෝකීය ඥාතීන්ට පරලෝ සුගතිය පිණිස මේ පින් හේතු වේවා. ඒ වගේම අපිව ආරක්ෂා කරන, අපිට ආශිර්වාද කරන දෙවි දේවතාවුන්ටත් මේ පින් හේතු වේවා. ඔබටත් ඔබේ පවුල්වල සමාජිකාවන් සියලු දෙනාටම, පුංචි දරුවන් ඇතුළු සියලු දෙනාටම සියලු යහපත, සිත සාන්තිය සැලසේවා. ඉදිරි භවයන් සපවත් වේවා. අවසානයේදී උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසල ශක්තියින් එකාකාරවම හේතු ආසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. සියලු දෙනාටම තෙරුවන් සරණයි.